තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ ආයතන අනිත්‍ය භාවනාව යටතේ ඔබ ඉගෙන ගන්නේ මේ මමත්වයෙන් හැඟීම ඇති වෙන ආකාරය ගැන සහ ඒක සම්පූර්ණයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන ප්‍රතිපදාව ගැන. සබ්බ මඤ්ඤිත සමුග්ඝාත සාරුප්පං තමයි අපි ඉගෙන ගන්නේ. සියලු ආකාරයේ මේ මමය කියලා හැඟීම් ඇති වෙන මේ ඒ හැඟීම සමුග්ඝාතනේ නැත්තටම නැති කරලා දාන උපකාර වෙන ආකාරය ගැන. පින්නතුනි, දැන් අපි ගත්තොත් එහෙම අපේ හිත හැමතිස්සෙම මමංකාරයකින්, ඒ කියන්නේ මම කියන අදහසකින් පෝෂණය වෙනවා. ඔබට ඒක තේරෙනවා ඇති. පොඩ්ඩක් ඔබ ඔබේ හිත දිහා බලාගෙන හිටියොත්, අපි කවුරුත් අපේ හිත දිහා බලාගෙන හිටියොත් අපිට නිකන් අපේ හිත කතා කරනවා වගේ දේවල් ගොඩාක් එනවා. හැබැයි එන මොන දේ වුණත් අපි හිතන්නේ මම හිතනවා කියන අදහසින්. ඉතින් උදාහරණයකට මොහොතකට හිතන්න, ඔන්න ඔබ රැස්වීමකට ගියා. ගමේ අවමංගල්‍ය ආධාර සමිතියට ගියා. නව අදහස යෝජනා වාරේ එනවා. ඉතින් ඔන්න ඔබ රැස්වීමට යන ගමන් යාළුවෙක් එක්ක කතා කර ඉදී යාළුවා කියනවා නව අදහස් යෝජනා වාරේදී මොනවාද අපි කියන්නේ. එතකොට කියන්නේ කියලා අහුවාම ඒ වෙනකන් ඔබේ හිතට මොකොත් අදහසක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඔබ අලුත් අදහසක් ඔබට ඒ ශනිකව එනවා. ඔබ අහපු නිවුස් එකක් මුල් කරගෙන හරි මොනා හරි හේතුවක් නිසා අපි හිතමු මේ කාලේ වසංගත රෝගය සම්බන්ධව හරි මිනිස්සු දැනුවත් කරන්න ඕන එකක් ගැන අදහසක් එනවා. එතකොට ඔබ කියනවා මෙහිම අදහසක් කිව්වොත් හොඳයි නේද නව අදහස යෝජනා වාරයේදී කියලා. ඔන්න කතාව එතනින් අවසන්. ඊට පස්සේ ඔන්න දැන් රැස්වීමට ගිහිල්ලා වාඩි වෙලා ඔන්න මේ ආරම්භක කටයුතු කරලා ඊට පස්සේ කලින් වාර්තා එහෙම තියෙනවා නම් ඒවා කියවලා නව අදහස් යෝජනා වාරේ එනවා. ආවහම කියන්නේ කියලා කිව්වහම ඔබ කියපු යෝජනාව යාළුවා එයාගේ යෝජනාවක් වගේ නැගිටලා කියනවා. දැන් මොකක් වෙයිද? එතකොට ඔබට තරහක් එන්න පුළුවන්. මේ මට හිතිච්ච දේ තමයි මෙයා කියන්නේ එයාගේ එකක් වගේ කියලා. හැබැයි අපි හොයලා බැලුවොත් එහෙම අපිට හිතෙන්න කලින් ඒක මට හිතුණ අදහස කියලා තිබ්බේ නෑ. අපේ හිතට ආපු සිතුවිල්ල. ඒ සිතුවිල්ල ආවට පස්සේ අපි එන සිතුවිල්ල මම කියලා උපාදාන කරගෙන. ඉතින් මේ උපාදානයේ ප්‍රතිඵලයක් විදිහට සමහර වෙලාවට ඒ රැස්වීමෙන් පස්සේ තිබ්බ මේ හිතවත්කම් ඔක්කොමත් නැති වෙලා අන්තිමට මේ අවමගුලට විතරක් සහභාගී වෙන තත්ත්වයට උනත්පත් වෙන්න පුළුවන්. එතකොට බලන්න අපේ හිතට මොනා හරි හැඟීමක් ආවහම අපේ හිතේ ඒක මමංකාරයෙන් ගන්නෙ. හැබැයි ඔය මමංකාරය තිබ්බට, මමත්වයේ තිබ්බට, මමයි කියලා එන හැඟීම තිබ්බට ඔය හැඟීමට අයිති මොකක්ද කියලා හොයලා බැලුවොත් දෙන්න උත්තරයක් නැහැ. හේතුව එකපාරටම නම් හිතේ දෙන්න ඕනි තරම් උත්තර තියෙනවනේ මේවා මම මේවා මගේ කියලා. හැබැයි අපි බෙදලා බැලුවොත් එහෙම ඒ අපේ ඇත්තටම මම කියලා කියපු දේ මේ අපිට කියන්න බෑ. මේක අපේ ඇත්තටම මේ මමංකාරයෙන් කිව්වට ඒක අවිද්‍යාවම තමයි. අපි බලමු ඒක විස්තර කරලා. උදාහරණයකට අපි ගමු. පින්නතුනේ ඔබ හිතන්න ඔබ බස් එකේ යනවා. බස් එකේ යද්දී ඔබේ කකුල පෑගෙනවා කියලා කාගේ හරි අතින්. එතකොට පොඩ්ඩක් පෑගුණ ගමන් ඔබට කේන්ති යනවා මගේ කකුල මෙයා පෑගුවා කියලා.
ඒතර කකුල පොඩ්ඩක් පෑගිච්ච එකට ඔබට කේන්ති ගිහිල්ලා සමහර අය නම් බැනලා ලොකු යුද්ධයක් එතන කරනවා. ඇයි මගේ කකුල මෙයා පෑගුවා. හැබැයි මගේ කකුල කියන කකුලම අනිත් අතට අපි හොස්පිටල් එකේ ඇඩ්මිට් කරනවා. ඔන්න කකුලට පීරිසියක් වැටිලා. අපි හොස්පිටල් ඇඩ්මිට් කරලා බලද්දි අපේ සීනි ප්‍රමාණය ඇඟේ හොඳට වැඩි. එතකොට තුවාලේ හොඳ වෙන්නේ නැහැ. පට්ටිකා ප්‍රමාණය ඒ කියන්නේ රුධිරය මේ කැටි ගැහෙන්නේ නැහැ. ඉතින් මේ ලේ යන්නේක නවත්තන්නත් බෑ. තුවාලේ හොඳ වෙන්නේත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ડોක්ටර් කියනවා එහෙනම් කරන්න දෙයක් නැහැ. ඔය කකුල කපන්න වෙනවා. කකුල කැපුවොත් ඔබ ජීවත් වෙනවා. කකුල කැපුවේ නැත්නම් ඔබ ජීවත් වෙන්නේ නැහැ. දැන් එහෙම කිව්වහම කලින් මගේ කකුල කියපු කකුල කපනවා. ඇයි කපන්නේ? කකුල කැපුවට කමක් නැහැ මං ජීවත් වෙනවා. ඊට ඉස්සෙල්ලා අපි මම කියලා අල්ලගත්තදී ඇත්තටම මම නෙමෙයි. ඊට පස්සේ අපි ඒ කොටස අතාරිනවා මම ජීවත් වෙනවා නේ කියලා. ඊට පස්සේ අනිත් කකුලත් ડોක්ටර් කිව්වොත් එහෙම කපන්න වෙනවා කියලා අපි කියයි කමන්නේ මම ජීවත් වෙනවනේ. රෝද පුටුවකින් හරි යන්න පුළුවන්. ඒ නිසා මේක කපන්න කියලා. අත් දෙකත් කපනකන් අපි ඉඳී මම ඉන්නවනේ කියලා. අපි මේ මම කියලා කියන දේ මොකක්ද? ඇත්තටම අපිට මම කියලා දෙයක් පෙන්වන්න පුළුවන්ද? අපිට එහෙම පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හැමතැනකම තියෙන්නේ හේතු සම්පාදනය වුණාම හටගෙන පවතිනවා. හේතු නැති වුණාම නැති වෙලා යනවා. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීම නැති වෙලා යනවා කියලා දකින්න බැරි හින්දා අපි මොකද කරන්නේ? ඒක මගේ කියලා උපාදාන කරගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම පින්නතුනි වයස මුහු කරා යද්දි කෙනෙක්ට කයේ අනිත්‍ය නම් ප්‍රකට වෙන්න උනත් පුළුවන්. කය කොහොමත් වෙනස් වෙලා යනවනි කියලා. එතකොට එහෙම නැත්නම් පොඩි දරුවෙක්ට වඩා පරිණත වැටහීමක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒක යථාර්ථය අවබෝධ කරගන්න කියලා කියන්නේ නැහැ. මේ විදිහට ගැඹුරු ධර්මයේ මේ ආයතන පරයයන් වගේ අපි ඉගෙන ගත්තේ නැත්නම් ධර්මයට ජීවිතය එකතු කරගත්තේ නැත්නම්. එතකොට උදාහරණයකට තව උදාහරණයකට කියනවා නම් ඔන්න පොඩි දරුවෙක්ට සෙල්ලම් බඩුවක් කැඩුනොත් එයා අඬනවා. හැබැයි අපි අඬන්නේ නැහැ සෙල්ලම් බඩුවක් කැඩුනා කියලා. අපි දන්නවා ඒවා කැඩිලා යනවා. ඒවට සෙල්ලම් බඩුව කියලා කියන්නේ. ඒත් ඒවා කැඩිලා බිඳිලා යන දේවල් ඒවා මම හරි මගේ හරි කියලා හිතන්න බෑ. බෝනික් එක කැඩලා ගියට අම්මා අඬන්නේ නැහැ. හැබැයි අම්මා අඬන හරි අම්මට දුකක් එනවා. පීරිසි කෝප්පයක් බිඳුනොත් ඔන්න පපුවත් එක්ක පිච්චිලා යනවා ඒ සද්දෙත් එක්කම. ඒතර ඒ වගේ අපි එක එක්කෙනා මම මගේ කියලා අල්ලගත්ත දේවල් වෙනස් ඒ කාලවලදී. ඒකට ඒ අල්ලගත්ත දේවල් අපි අල්ලගෙන තිබ්බට හිතින් ඒවා මමංකාරයෙන් අල්ලගෙන හිටියත් ඒවා ඇත්තටම අපිට මගේ කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක අපිට තේරිලා නැති හින්දා ඒක අපිට ප්‍රත්‍යක්ෂයක් වෙලා නැති හින්දා මේ මොහොතේත් අපිට මොන හරි හිතෙනවා නම් අපිට හිතෙනවා කියන්නේ හිතේ විතර්ක උපදිනවා. ස්පර්ශය නිසා ඔන්න විතර්කයක් උපදිනවා. විතර්කයේ උදාහරණයට කියනවා මේ ඔන්න යකඩ බෙරයක් වගේ එකට ගහනවා පහර. නිමිත්තට නැවත යොමු වෙන එක විතර්කයේ ස්වභාවයයි. එතකොට ඒ ගැහුවාම මේ දෝංකාරයත් එක්ක ප්‍රතිරාව දිදින එක ඔන්න ਵਿਚාරය. ඒ වගේ මේ අපේ හිතේ ඔය විතර්ක වැඩි යනවා. ඒ විතර්කෙද්දී පුදුමේ කියන්නේ අපි හැම එකක්ම මම හිතනවා කියලා ගන්නෙ. ඔන්න කෙනෙක් ඔන්න ඔබ බලන්න මේ ඔබට ඕනි තරම් වෙලා ඇති. ඔන්න ඔබට කේන්ති යන සිදුවීමක් වෙනවා. කවුරු හරි මොන හරි වචනයක් කියනවා කඩේට ගිහිල්ලා ඉද්දි. අනේ මං තරහ ගන්නෙ නෑ කියලා ඔන්න ඔබ අදිෂ්ඨාන කරගෙන ඉනවා. හැබැයි ඔබ අදිෂ්ඨාන කරගෙන ආවට ඔබේ හිත මේ දැන් ඔන්න ගහල් ටික ගෙනල්ලා හොදනවා. එහෙම නැත්නම් එළවලු කපනවා. බාහිරට පේන එළවලු කපනවා වගේ එළවලු කපනවා තමයි ඒක හරි. හැබැයි හිත ඇතුලෙන් මෙයා මට මෙහෙම කිව්වානේ. මෙයා අර පිරිසත් ඉන්න තැන මෙහෙම කිව්වේ. මම එයාට මොන වැරද්දක් කරාටද? මෙයා දන්නේ මගේ හැටි කීකේ ඔන්න ව්‍යාපාද විතරක එනවා. මේ මමංකාරයෙන් එනවා. ඊට පස්සේ අපි උයලා ඉවර වෙද්දී අපිටත් දන්නේ නැතුව අපේ හිතේ ලොකු කේන්තියක් හැදිලා ඒක කලින් තිබුණේ නැහැ. ඊට පස්සේ ආයේ ඒ කෙනාව දකිද්දී අපිට බලන්න බෑ අපිට නිකම්ම මේ එර වෙනවා. ඔරවනවා කියන්නේ ඒක වෙනවා.
අහක බලා ගන්නවා. ඒ කෙනාගේ අඩු කියන්න හිතෙනවා. ඒ වගේ අපේ මේ මමත්වයෙන් යුක්තව හිත පුදුම විදිහට පින්නතුනි දවසක් හිත දිහා බලාගෙන හිටියොත් දවසකට කී දෙනෙක්ගේ අඩු මේ හිත හිතනවද? තමන් සාධාරණීකරණය කරනවද? ඉතින් ඔය මමංකාරය ඇති වෙන ප්‍රධාන ආකාර 4ක් පෙන්නනවා. මෙන්න මේ සාරූප පටිපදා සූත්‍රවල භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා එහෙම මමත්වයේ ඇති නොවෙන්න මෙන්න මෙහෙම කරන්න කියලා. චක්කුම්න මඤ්ඤති. ඇහැගෙන මම කියන මේ හැඟීමක් මඤ්ඤමානයක් ඇති කරගන්නේ නැහැ. චක්කුස්මින්න මඤ්ඤති. ඇහැ තුල මම ඉන්නවා කියන හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම චක්කුතෝන මඤ්ඤති. එහෙන් බාහිරව තමන් ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නෙත් නැහැ. චක්කුම් මේතින මඤ්ඤති. ඇහැ මගේ කියන හැඟීමක් ඇති කරගන්නෙත් නැහැ. එතකොට චක්කුම් නමඤ්ඤති ඇහැ මම කියලා හැඟීම මමත්වයෙන් හැඟීමක් ඇති කරගන්නේ නැහැ. චක්කුස්මින් ඇහැ තුල මම ඉන්නවා කියන හැඟීමක් ඇති කරගන්නේ. ඊට පස්සේ චක්කුතෝ නමඤ්ඤති ඒ කියන්නේ ඇහින් බාහිරව මම ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නේ. චක්කු මේතින මඤ්ඤති ඇහැ මගේ කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඔය වගේම රූප ඇහි විඥානි ස්පර්ශයේ විඳීම් සැප හෝ දුක් හෝ සැපදු රහිත ඔය කිසිවක් ගැන ඔය විදිහට මම ඒ දේ මම කියලා හෝ එහෙම නැත්නම් ඒ තුල මම ඉන්නවා කියන මමංකාරයක් හෝ එයින් බාහිර මම ඉන්නවා කියලා මමංකාරයක් හෝ මගේ කියලා මමංකාරයක් හෝ ඇති කරගන්නේ නැහැ. ඒකට ඇති කරගන්නේ නැහැ කියලා කියන්නේ මේකෙත් පෙන්නනවා කොහොමද එහෙම ඇති වෙන්නේ නැති වෙන්න අපි කරන්න ඕනේ මොකක්ද කියලා. ඇත්තටම අපි මේ කරන භාවනාව තමයි පෙන්වන්නේ. එතකොට ඔබට තේරෙයි මේ භාවනාව කරන එක කොච්චර වැදගත්ද කියලා. එතකොට ඒ විදිහට අනිත් ආයතන 6 ගැන 5 ගැන ඒ විදිහට හැඟීමක් ඇති කරගන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සබ්බං කියන්නේ සියල්ල කියලා අපි ඉගෙන ගත්තා කලින් වැඩසටහනේදී. ඒ කියන්නේ ආයතන අභ්‍යන්තර බාහිර සියලු ආයතනයන් එහෙම නැත්නම් ඇස රූපය නාසය ගඳ සුවඳ දිව රස කය පහස මනස අරමුණු මේවට තමයි සියල්ල කියන්නේ. මේ සියල්ල ගැන නමඤ්ඤති මමංකාරයෙන් හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඒ තුල තමන් ඉන්නවා කියලා මමංකාරයෙන් හැඟීමක් ඇති කරගන්නෙත් නැහැ. එයින් බාහිරව ඉන්නවයි කියලා හැඟීමක් ඇති කරගන්නෙත් නැහැ. එය මගේ කියලා මමංකාරයෙන් හැඟීමක් ඇති කරගන්නෙත් නැහැ. එහෙම කළාම මොකක්ද වෙන්නේ? සෝ එවං අමඤ්ඤමානෝ නච කිංචි ලෝකේ උපාදීයති. එහෙම මමත්වයෙන් මමංකාරය ඇති වෙන්නේ නැත්තම් මමත්වය ඇති වෙන්නේ නැත්තම් මේ ලෝකේ කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපිට තව දෙයක් හොයාගන්න පුළුවන් මේ මමත්වයේ කියන හැඟීමයි බැඳීමයි දෙක එකට තියෙන්නේ. මේ මමත්වයෙන් යුක්තව හිතෙන තැන විතරයි බැඳිලා තියෙන්නේ. එහෙම හිතෙන්නේ නැති තැන බැඳිලා නැහැ. ඊගාවට නොබැඳෙන විට තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. අනුපාදියන්න පරිතස්සති. ඔන්න බැඳිලා නැති තැන තැවෙන්න දේවල් නැහැ. ඇයි වෙනස් වුණා කියලා දැනෙන්නේ නැහෙනි. වෙනස් වෙන එක අපි වෙනස් වෙන්න එපා කියලා බලාපොරොත්තුවක් ඉපදිලා නැහෙනි. අපරිතස්සං පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති. ඒ නොබැඳින විට තැති ගැනීමක් ඇති වෙන්නේ තැති ගැනීම රහිත වෙන විට තමා තුළම පිරිනිමී යනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මය තුළම නිවි යනවා. එතකොට කියනවා කීනා ජාති ඉපදීමක් ක්ෂය වුණා වුසිතම් බ්‍රහ්මචර්යා නිවන් මඟ වඩලා ඉවරයි වුසිතා මේ බ්‍රහ්මචාරී ජීවිතයේ පුරුදු කළ බඹසර වාසය සම්පූර්ණ කළා. කතං කරණීය කල යුතු සියලු දේ කළ ඉවරයි. ඒ කියන්නේ නිවන් දකින්න පිණිස කියලා ආය කරන්න දෙයක් නෑ. නාපරං ඉත්තත් ආයාති පජානාති. එතකොට එහෙනම් මේ මමංකාරය අඳුනාගෙන අතෑරියොත් එහෙම ඔන්න ඒකෙනත් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා පින්නා වදාරනවා අපේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට පින්නතුනේ දැන් මේ අපේ හිතේ උපදින මේ මමංකාරයට අපි ආහාර දිදී හිටියොත් දිගටම ඒ කියන්නේ හිතේ ඔබ හොඳට හොයලා බැලුවොත් හිතේ මාන්නය ගොඩ නැගෙන්නේ toy විදිහටමයි. හොයලා බැලුවොත් කියන්නේ ඉතින් අපි සිහියෙන් ඉන්න ඕනේ. සිහිය කියන එක හැම වෙලාවෙම හිතේ තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සිහිය ඉපදුනහම හිතේ ලක්ෂණයන් හොඳට පේනවා.
ඒ කියන්නේ හිතට මොන අරමුණු එනවා, ඒ ඔස්සේ හිතෙනවා, තමන්ට ලකුණු දාගන්නවා, තමන්ට ලකුණු දාගද්දී කයටත් සුව පහසුව දැනෙනවා, තමනුත් විශේෂ කෙනෙක් වගේ දැනෙනවා. අනිත් අය ප්‍රශංසා කරද්දී හොඳ වැඩිපුර වැඩ කරන්න හිතෙනවා. ඒ වගේ මේ මමංකාරයෙන් යුක්තව හිත කටයුතු කරන ආකාරය ඔබට හොයාගන්න පුළුවන් වෙයි. අති මාන්‍ය ආකාර 3කට එනවා. මම දුර්වලයෙක් කියලා හීනමානයෙන් එනවා. ඊට පස්සේ සදිස අපි ඔක්කොම සමානයි කියන හැඟීමෙන් එනවා. මේ ඔක්කොම මේ මිනීම කියන ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් හිත දිහා බලාගෙන හිටියහම. ඒ වගේම සමහර කෙනෙක් ඔබ පැත්තකින් ඉඳන් බලද්දි අනිත් අයට ගලපද්දි හරිය පරිස්සම් වෙන්න ඕනේ දහම් කරුණු. අපි කැමති අනිත් අයගේ අකුසල් දකින්න. හැබැයි අපේ අකුසල් දකින්න කැමති නෑ. අපිට පුළුවන් නම් අපේ පැත්තට යොමු වෙන්න. ඒක ගොඩාක් උපකාරයි. අනිත් අය ගාව යමක් තියෙනවා කියලා දැක්කහම එහෙනම් අපි ගාවත් තියෙනවා කියලා බලන්න කැමති වෙන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් ඔන්න කෙනෙක්ට ප්‍රශංසා කරද්දී ඒ අය මේ ප්‍රශංසාව තුළ මත් වෙන හැටි ඔබ දැකලා ඇති ජීවිතය තුළ. ඊට පස්සේ නින්දාව තුළ කඩාගෙන වැටෙන හැටි. ඒතර අපි ජීවිතය තුළ දැකලා තියෙනවා. අපිටත් ඕනි තරම් මේවා වෙලා තියෙනවා. ඒතර මේ ඔක්කොම තියෙන්නේ මොකක් එක්කද? මමංකාරයත් එක්ක. ඒතර මේ මමංකාරය සිතුරු නැතුව නිරුද්ධ වෙන්නේ කොහොමද? ඔන්න ඒකත් පෙන්නනවා. ဒုတိ ය සප්පාය පටිපදා සූත්‍රයේ සබ්බ මාඤ්ඤිත සමුග්ගාද සප්පායං වෝ භික්කවේ පටිපදං දේසිස්සාමි තං සුනාත. මේ සියලු මේ මම හැඟීම මමංකාරයේ සමුග්ඝාතනේ වෙන ප්‍රතිපදාව දේශනා කරනවා. ඒක හොඳට අහන්න කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. පින්වත් මහණෙනි ඔබ මොකක්ද හිතන්නේ? තංකින් මඤ්ඤත භික්කවේ චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති. අනිච්ඡං බන්ති. ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුකයි නම් වෙනස් වෙලා යනවා නම් කල්ලන්නුතං සමනුපස්සිතුන්. ඒ ගැන අදහසක් ඇති කර ගැනීම සුදුසුද? ඒ කියන්නේ ඒක මම හරි මගේ ආත්මය කියලා ඒ විදිහට දකින්න එක සුදුසුද කියලා අහනවා. එතකොට භාග්‍ය ස්වාමීන් වහන්සේලා වදාරනවා නෝ හේතම් බන්තේ ස්වාමීනි ඒ සුදුසු නැහැ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ විදිහටම රූප ගැනත් අහනවා. රූප නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඒක මම හරි මගේ ආත්මය විදිහට දකින එක සුදුසුද? නෝ හේතබ්බන්තේ සුදුසු නෑ. ඊට පස්සේ ඇහි විඥානය, ඊට පස්සේ ඇහි ස්පර්ශය ගැන, ඊට පස්සේ ඇහි ස්පර්ශය නිසා උපදින සැපද හෝ දුක් හෝ සැප දුක් රහිත විඳීම. ඊට පස්සේ කනට ඇහෙන ශබ්ද, කනේ විඥාන ස්පර්ශයේ විඳීම. ওই විදිහට අනිත් ආයතන හතර ගැනත් අනිත්‍ය විදිහට, දුක් විදිහට, අනාත්ම විදිහට දකින ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි ඊගාවට කරන්න යන භාවනාව. ඒක කරාම මොකක්ද වෙන්නේ? සබ්බ මාඤ්ඤිත මේ සමුග්ඝාතයට මේ මමංකාරයෙන් මමත්වයෙන් ගන්නා ස්වභාවය නැති වෙලා යන ප්‍රතිපදාව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ওই විදිහට පෙන්නලා වදාරනවා ඔන්න ඔය විදිහට කවුරු හරි කෙනෙක් ධර්මයේ පුරුදු කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ ආයතනයන් ගැන සත්‍ය ස්වභාවය අවබෝධ වීමෙන් ඇස කන නාසය දිවකය මනසින් ගත්තොත් මනස්මින්පි නිබ්බින්දති. මනස ගැන කලකිරෙනවා. ධම්මේසුපි නිබ්බින්දති. අරමුණු ගැන කලකිරෙනවා. දැන ගැනීම ගැන කලකිරෙනවා. ඒතර කලකිරෙනවා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කියන එපා වෙනවා කියන එකට වඩා එහා ගියපු අවබෝධයෙන් තේරුමක් ඇතුව. ඒ කියන්නේ මේ දේ එපා මට මේ දේ ඕනේ කියලා ලෝකයේ තුල දෙයක් අල්ල ගන්නව නෙමෙයි. මේ දේවල් මුළු ලෝකයේම සියල්ලම තේරුමක් නැහැ කියන වැටහීමට එනවා. ඇහි විඥානය ගැන කලකිරෙනවා. ස්පර්ශය ගැන කලකිරෙනවා. විඳීම් ගැන කලකිරෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනා නිබ්බින්දා විරජ්‍යති. අවබෝධයෙන් කලකිරෙන නිසා නොඇලෙනවා. විරාගා විමුච්ඡති. නොඇලෙදී නිදහස් වෙනවා. විමුක්තස්මි විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණාම නිදහස් වුණා කියන ඥානය ඇති වෙනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණයි. කලයුතු සියල්ල කළ අවසానයි. නාපරං ඉත්තත්තායති පජානාති. ආය අලුතෙන් කරන්න
දෙයක් නැහැ කියලා. ඕක තමයි සියලු මමත්වයෙන් හිතාගත් සෑම දෙයක්ම මුලින්ම විනාශ වෙලා යන ප්‍රතිපදාව. එහෙනම් පින්නතුනි අපි මේ කරන භාවනාවම තමයි ඔන්න භාග්‍යවතුන් සූත්‍රයේ විදිහට පෙන්නන්නේ. මෙතන විඳීම් දක්වා අපි භාවනාව කරද්දී හඳුනා ගැනීම චේතනා දක්වාත් කරනවා. ඉතින් ඔබට පුළුවන් කාල වේලාව අනුව තණ්හාව ඇතිවීමත් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව සිහි කරන්න. එතකොට මේ විදිහට අපි ඇත්ත ඇති හැටියෙන් දකින්න මේ ශ්‍රවණය කරපු ධර්මයට අනුව හිත මෙහෙවද්දි අපි ඇත්තට හිත මෙහෙවද්දි ඇත්තට හිත තියන්න අපිට ජීවිතයේ ඇත්ත තමයි තේරෙන්නේ. ඒකට ඇත්ත තේරෙද්දි මමංකාරයෙන් හිත අකුසල් උපදිනවත් තේරෙනවා. අකුසලයේ විදිහට දැකලා ඒ අකුසලයේ අතාරින්න පුළුවන් සිහිනුවනේ. එතකොට ඒ කුසලය මුල් කරගෙන වඩන කුසල් මුල් කරගෙන අපේ හිතේ බැඳීම් ඡය වෙලා යනවා. එහෙනම් අපි අද දවසේත් ආයතන අනිත්‍ය භාවනාව පුරුදු වෙමු. කවුරුත් කලබලයක් නැතුව වීරිය උපදවාගෙන කරන භාවනාවට ආසාවෙන් මේ අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියලු දුකින් නිදහස් වෙන්න ශ්‍රාවකයන්ට දේශනා කරපු ධර්මය මේ සූත්‍රය අහලා කොයිතරම් පිරිසක් අරහත්ත්වයටපත් වෙන්නේ නැද්ද? අර කලින් ආදිත්ත පරයය සූත්‍රයෙන් 19ක් අරහත්ත්වයටපත් වුණා. මේ දේශනාව අහලා කී දෙනෙක් ශ්‍රද්ධාවට පැමිණෙන්නේ නැද්ද? ධර්මය අවබෝධ කරන්නේ නැද්ද? ඉතින් මමත් ශ්‍රද්ධා සිතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් සිහි කරනවා කියන සතුට සිත ඇති කරගෙන අපි භාවනාව සිද්ධ කරමු. හොඳයි. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතෝන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතෝන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතෝන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතෝන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතෝන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතෝන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතෝන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය
හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ දිව හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඥානය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින්
අනිත්‍යයි 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 කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සාදු, සාදු, සාදු. සාදු, සාදු, සාදු. පින්නතුනි, අද දවසේත් සියලු යහපත සැලසෙන අපේ ජීවිතයේ බුදු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා අපි දැනගෙන හිටියේ නැති අපිට හිතා ගන්නවත් බැරි මේ ලෝකයේ ඇත්ත අවබෝධ කරගෙන මනාව අවබෝධයෙන් දේශනා කරපු දහම් පරයය භාවනා වශයෙන් ජීවිතේ කැපකිරීමක් කරමින් පුරුදු කළ ජීවිතයට අප්‍රමාණ යහපතක් ඇති කරගත්තා. ඉතින් අපි ධර්මයේ ශ්‍රවණමේ වශයෙන් භාවනා කිරීම වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ සඳහා උපකාර වුණ දායකත්වයේ අරන් කටයුතු කළ පින්වත් පිරිසට අනුමෝදන් කරමු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා අනුග්‍රහය අරගෙන කටයුතු කරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් චින්තක සිල්වා පින්වත් මහත්මයා විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගින් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය පින්වත් චින්තක සිල්වා මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට
ධර්මයේ හැසිරෙන සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මිය පරලොව යන්නට යෙදුන මැටිල්ඩා සිල්වා මෑණියන්ට, ලයනල් සිල්වා පියාණන්ට සහ සහන් සිල්වා පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. චින්තක සිල්වා මහතාගේ බිරිඳ වන තරංගා පතිරගේ මහත්මිය නමින් මිය පරලොව ගිය ඥානා පෙරේරා මෑණියන්ට සහ පතිරගේ දීපානි සොහොයුරියට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දැරූ සියලු පින්වතුන් නමින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා සුවපත් වේවා සැපවත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත් චින්තක සිල්වා මහතා ඇතුළු සුජීවත්ව සිටින සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. කොරෝනා රෝගය නිසා පීඩාවට පත්ව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා භාවනා සුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූ පුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.